අයිබෝවන් සියලු දෙනාටම සුබ අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබත් සමග ඉතා වැදගත් සංවාදයකට මුල පුරන්නයි සූදානම් වෙන්නේ. සෝබාදහම අපට සුවිශේෂී අවස්ථාවක් ලබා දීලා තියෙනවා පොඩ්ඩක් හිතන්න මිනිසුන් විදියට. මතක් කරලා දෙන්න ඔබ අප සෝබාදහම නිර්මාණය කළ මිනිසුන් බව. අපි මොන දේ කළත් අවසානයේ සෝබාදහමේ නීතියට යටත් කියන එක අපිට මතක් කරලා දෙන්න. අපි අවබෝධ කරගන්න උනන්දු නොවුනත් ඒ ගැන ටිකක් හිතුවොත් ඔබටත් වැටහෙනව නේද මිනිසාට අවශ්‍ය බොහොමයක් දේ සෝබාදහම නිර්මාණය කරලා තියෙනවා කියලා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනම මාතෘකාවක්. ඒක කතා කරන්න සුදුසු වෙලාවක් සෝබාදහමම අපට ලබා දීලා තියෙනවා. මම හිතන ඒ සඳහා සුදුසුම වෙලාව මේක කියලා. මොකද අපි යම් දෙයක් කතා කරනවා නම් ඒක කතා කරන්න සුදුසු වටපිටාවක් නිර්මාණය වෙන්න ඕන. ඒක බලෙන් ඇති කරන්න බෑ. එහෙම කළාට ඒක සාර්ථක වෙන්නෙත් නෑ. ඒ වගේම ඒ දේ අපි හැමෝටම අවශ්‍යම දෙයක් වෙන්නත් ඕන. අපි බලාපොරොත්තු වන දෙයක් වෙන්නත් ඕන. ඉතින් අපි කාලයක් තුළ බලාපොරොත්තු වුණා ශ්‍රී ලාංකිකයින් විදියට අලුත් රටක්, සාමය සතුට පිරුණු රටක්. ඒක තමයි මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් මිනිස්සුන්ගෙන් 95%කගෙම අවශ්‍යතාවය. නැත්නම් බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. හැබැයි අපට අද වෙනකම් මේ බලාපොරොත්තුව ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බැරි වුණේ ඇයි කියලා කියන්න ගියොත් මේ කතාව ගොඩක් දික් වෙනවා. ඒ වගේම ගොඩක් දෙනෙක්ට යම් හෝ අවබෝධයක් තියෙනවා ඇයි අපිට එහෙම වුණේ කියලා. මොකද හැමදාම අපි කරලා තියෙන්නේ කළ වැරදි ගැන කතා කරන එකයි, ඒ වැරදි හදාගන්න වැරදි කළ අය වෙනස් කරපු එකයි. වැරදි වෙන විදිය වෙනස් කරගන්න නිවැරදි ක්‍රමයක් හොයාගන්න අපට බැරි වුණා. ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න නම් ඒ ප්‍රශ්නය අවබෝධ කර ගැනීම තමයි අපි මුලින්ම කරන්න ඕන. ඒකට අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රශ්නයට මුහුණ දෙන හැම දෙනාගේම අදහස්, මතවාද, අවශ්‍යතා හොඳින් අධ්‍යයනය කිරීම. ඒ තුළින් සත්‍ය හඳුනා ගැනීම හැම තරාතිරකම මිනිස්සුන්ගේ අදහස් රටකට ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ අයගෙන් එකතු කරගත්ත අදහස් ඉතා වැදගත් රටක පාලන ක්‍රමයක් ගොඩනගා ගන්න. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි. විශාල කාලයක් වැය වෙන වැඩක්. මම ඔබත් එක්ක කතා කරන්නේ ඉතා දීර්ඝ කාලයක් එකතු කරගත්ත දැනගත්ත කරුණු එක්ක. ලංකාවේ හැම ප්‍රදේශයකම ජන වර්ගයකම මිනිස්සු, හැම අධ්‍යාපන මට්ටමකම මිනිස්සු, ආර්ථික මට්ටමකම, සියලු ආගම්වල ස්ත්‍රී පුරුෂ වශයෙන් වගේ හැම කොටසක්ම නියෝජනය වන මිනිස්සුන්ගේ හදවතේ හැඟවිලා තියෙන සත්‍ය එක්ක. ඒ වගේ මම කතා කරන්නේ මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් මිනිසුන්ගෙන් 95%ක් අනුමත කරපු බලාපොරොත්තු වෙන දෙයක් කියලා මට 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්. අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් තමයි අපිට අලුත් පාලන ක්‍රමයක් අවශ්‍යයි කියන එක. ලොකු වෙනසක් අවශ්‍යයි කියන එක. හැම අතින්ම ආගාදයට ගිය රටක් විදියට අපිට අවශ්‍යයි දැන් මේ යුගයෙන් මිදලා අලුත් යුගයකට යන්න. නිදහසින් පස්සේ අද වෙනතුරු රට පාලනය කරපු අය උත්සාහ ගත්තා කිව්වෙත් ඒ දේ කරන්න. හැබැයි ඔවුන්ට ඒක කරන්න බැරි වුණ බව විතරයි අපි දන්නේ. මම උත්සාහ ගන්නේ නැහැ අපිට සිද්ධ වුණු දේ ගැන කතා කරන්න. මොකද හැමදේනම ඒක ගැන කතා කරන නිසා. ඒ නිසා අපි කතා කරමු මේකට විසඳුමක් විදියට අලුත් පාලන ක්‍රමයක් ගැන. අර මම මුලින් කිව්වා වගේ 95%ක් බලාපොරොත්තු වෙන වෙනසක් ගැන. ලෝකේ වෙනස් නොවන එකම න්‍යාය තමයි සෝබාදහමේ න්‍යාය. මේ විශ්වයේ පැවැත්ම, මේ රටාව. අනිත් සියලු න්‍යායන් ගොඩ නැගූ මොහොතේ හරි කාලයක් ගිහිලා හරි වැරදි වෙන්න පුළුවන්. ඉතින් දේශයක් පාලනය කරන්න සොයාගත් න්‍යායනොත් එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා මොහොතකට අපි අනාගතය ගැන හිතලා ඔය ආනයනය කරපු න්‍යායන් පැත්තකින් තියලා නිදහස් ඔළුවකින් මේ ගැන බලමු. ඔබ දන්න ලෝකයේ සිටින මිනිසුන් සියල්ල එක වුණත් ශරීර අවයව වලින් එක් එක් රටවල එක් එක් ජාති නියෝජනය කරන මිනිස්සු හැඩරුව, වර්ණය, ශරීර ප්‍රමාණය අනුව විවිධයි. ඔවුන්ගේ හැසිරීම, සිතන පතන විදිය, ආහාර රටාව, ප්‍රතිචාර දැක්වීම,
දෙයක් අවබෝධ කර ගැනීමේ හැකියාව මේ වගේ දේවල් ඔවුන්ටම ආවේනික වුණු වෙනස්කම් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට දැන් වැටහෙනවා ඇති මේ සාධකයේම රටක පාලනයටත් බලපානවා නේද කියන එක. අපිට කියන්න බෑ ඒක රටක පාලනයට බලපාන්නේ නැහැ කියලා. මොකද ඒ රටවල මිනිස්සුන්ගේ මේ වෙනසට හේතු වන ඥානමය සාධකය මිනිස්සුන්ගේ හැඟීම් වලටත් බලපාන නිසා. දැන් ඔබට වැටහෙනවා ඇති ලෝකයේ එක් එක් රටවල මිනිස්සුන්ගේ හැසිරීම, ආකල්ප, සිතුම් පැතුම් විවිධ නම් ඔවුන්ගේ පාලන ක්‍රමත් විවිධ විය යුතුයි කියලා. එක රටක පාලන ක්‍රමයක් තවත් රටකට ගැලපෙන්නේ නැහැ කියලා. යටත් විජිතව රටක් විදියට, යටත් විජිතව පැවතුණු රටක් විදියට අපටත් සිද්ධ වෙලා තියෙන්නේ අපට නොගැලපෙන පාලන ක්‍රමයක ඉදිරියට යන්න. යටත් විජිත අධ්‍යාපනයක් ක්‍රමයක් තියෙන රටක් විදියට බිහිවන උගතුන් ඔවුන් දන්න දේ කිරීමත් ඒ වගේ මෙහි ප්‍රතිඵල දකින්න හැකි බුද්ධිමතුන් මෙම අධ්‍යාපන ක්‍රමය තුළ තරම් බිහි නොවීමත් මෙයට විශාල ලෙස බලපානවා. යම් රටකට සාර්ථක ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න හොඳ පාලන ක්‍රමයක් ගොඩනගා ගන්න නම් වැදගත්ම සාධක කීපයක් තියෙනවා. ඒ රටේ ජනතාවගේ සංස්කෘතීන්, සිතුම් පැතුම්, කතා කරන භාෂාවන්, අදහන ආගම්, ඔවුන්ගේ අවශ්‍යතා, ඒ රටේ මිනිස්සුන්ගේ අවබෝධ කර ගැනීමේ ශක්තිය, ආර්ථික රටාව, ඒ වගේ මේ රට සතු ස්වාභාවික සම්පත්, පිහිටීම වගේ හැම කරුණක්ම ඉතාමත් වැදගත් වෙනවා. එවැනි කරුණු හොඳින් අධ්‍යයනය කරලා අපට පුළුවන් නම් රටට ගැළපෙන පාලන ක්‍රමයක් ගොඩනගා ගන්න ඒක ඊටම සාර්ථක ක්‍රමයක් වේවි. මොකද ඒක ඒ රටේ මිනිස්සුන්ගේම අවශ්‍යතාවයක් මත බිහි වෙන නිසා. ආනයනය කරපු පාලන ක්‍රමයක් රටකට ගැළපෙන්නේ නැහැ. මම හිතන්නේ රටකට පාලන ක්‍රමයක් අවශ්‍ය වන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වෙන්නේ. එහෙම නැතුව කීප දෙනෙක් එකතු වෙලා ඔවුන්ගේ අදහස් අනුව හරි වෙන රටකින් ආනයනය කරලා හරි හදන පාලන ක්‍රම සාර්ථක වෙන්නේ නැහැ. රටක පාලන ක්‍රම අවුල් වෙලා ප්‍රශ්න ඇති වෙන්නේ මම කිව්වා වගේ ඒ රටේ මිනිස්සුන් ගැන නිසි අධ්‍යයනයක් නොකර අර ක්‍රමවලට පාලකයෝ කටයුතු කරනකොට එවැනි අවස්ථාවලදී රටකට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්නේ නැහැ. හොඳයි අපි එහෙමනම් බලමු මේ අභියෝගේ ජය ගන්න පුළුවන් අලුත් පාලන ක්‍රමයක් අපට ගොඩනගා ගන්න ක්‍රමයක් තියෙනවද කියන එක. මම කතා කරන්නේ දීර්ඝව සාකච්ඡා කළ යුතු කාරණාවක් සම්බන්ධයෙන් ඉතා කෙටියෙන්. ඉතින් මේ පොඩි කාරණා කීපයක් ගැන හැමදෙනාම සම්බන්ධ වෙලා හොඳ සංවාදයක් ගොඩනගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙවි අනාගතයේදී හැමදෙනාටම සතුටින් ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරගන්න. ඒ සඳහා ඉතා වැදගත් වන කරුණු කීපයක් අපි ඉටු කරගත යුතු වෙනවා. පිළිවෙලට ගත්තොත් අපේ රටේ සෑම ප්‍රශ්නයකටම විසඳුම් සෙවීම අපි ආරම්භ කළ යුතු වන්නේ ස්වාධීන ගෞරවාන්විත ව්‍යවස්ථාදායකයෙකුත් සියලු ජනතාවට සමානව සලකන විශ්වාසනීය අධිකරණයකුත් රට තුළ ඇති කිරීමෙන්. ඊට අමතරව පළාත් සභා අහෝසි කර දේශපාලනය ප්‍රාදේශීය පාලන ඒකකය දක්වා සහ විශේෂම ග්‍රාම සංවර්ධන සමිතිය දක්වාත් රාජ්‍ය පරිපාලනය ග්‍රාම නිලධාරී වසම දක්වාත් විමධ්‍යගත කිරීමයි. දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට වග නොකියන ජනතාවටත් පාර්ලිමේන්තුවට සහ අධිකරණයට පමණක් වග කියන ස්වාධීන මන්ත්‍රීවරුන් බිහි කර ගැනීම. දේශපාලකයන් සතු අසීමිත පරිපාලන බලතල ව්‍යවස්ථා දායකයට සහ අධිකරණයට වගකීමට බැඳී සිටින රාජ්‍ය සේවකීන් අතට පත් කිරීම. සියල්ලම තීරණය කරනු ලබන එක් මැතිවරණයක් පමණක් පැවැත්වීම. පාර්ලිමේන්තු බහුතරයෙන් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල හිමිවන ගෞරවනීය ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම. ඒ කිසිදු බලතලයක් පාර්ලිමේන්තුවෙන් පිටතදී දේශපාලකයින්ට භාවිතා කළ නොහැකි ක්‍රමවේදයක් සකස් කිරීම. එවැනි පාර්ලිමේන්තුවක් මගින් ශ්‍රී ලාංකේය සියලු පුරවැසියන්ට එක හා සමාන රාජ්‍ය සේවාවක් ලැබෙන පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම. සමස්ත ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම.
වඩාත් ප්‍රායෝගික ස්වාධීන අධිකරණය සහ නීති පද්ධතියක් සකස් කිරීම. සෑම විෂයකටම දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම. බලය වෙනුවෙන් පොරකන දේශපාලකයින් වෙනුවට සේවාව වෙනුවෙන් කැපවන නායකයින් බිහි කිරීම. මේ අපි සාකච්ඡා කරන්නේ ඊටාම වැදගත් සහ මූලිකම කාරණා කීපයක්. මේ සඳහා දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළ යුතුයි කොහොමද මේ කළ යුත්තේ කියන එක ගැන. අපි ඒක ඊටමත් කෙටියෙන් බැලුවොත් මෙම ක්‍රමය තුළ පවත්වනු ලබන ප්‍රධානම සහ එකම මැතිවරණය ප්‍රාදේශීය මැතිවරණය. මෙම පාලන ක්‍රමයේ මූලිකම සහ වැදගත්ම ආරම්භක ස්ථානය ප්‍රාදේශීය පාලන ඒකකය වේ. මේ සඳහා සභකයින් තෝරා ගැනීම මැතිවරණයක් මගින් ඡන්දදායකයින් සිදු කරනු ලැබයි. ඡන්දය සඳහා ඉදිරිපත් වනු ලබන අපේක්ෂකයින් සඳහා මූලික සුදුසුකම් මාලාවක් ඉදිරිපත් කළ යුතුය. එසේ ඉදිරිපත් වන අපේක්ෂකයින්ට දේශපාලන පක්ෂ සංවිධාන හෝ කණ්ඩායම් ලෙස ඉදිරිපත් විය නොහැකි විය යුතුයි. සෑම අපේක්ෂකයෙකුම ස්වාධීන අපේක්ෂකයින් වනු ඇත. ඔවුන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඉදිරිපත් විය යුතුයි. එම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි මූලික සුදුසුකම් සපුරාලන ඕනෑම පුරවැසියෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැකියි. ප්‍රාදේශීය ලේකම්තුමන් තේරීම් භාර නිලධාරී ලෙස කටයුතු කළ යුතු අතර මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීම ස්වාධීන මැතිවරණ කොමිසම මගින් සිදුවිය යුතුයි. මැතිවරණයේදී ග්‍රාම නිලධාරී වසම් වලින් වැඩි ඡන්ද ලබා ගන්න පුද්ගලයා අදාළ ප්‍රදේශීය නියෝජනය කරමින් පළාත් පාලන ඒකකයට තේරීපත් විය යුතුයි. එසේ තේරීපත් වන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රාදේශීය පාලන ඒකකය පිහිටුවනු ලබයි. මෙහිදී සභාපතිවරයා පත් කර ගැනීම සඳහා පිළිගත් සුදුසුකම් මාලාවක් ඉදිරිපත් කළ යුතුයි. එසේ සුදුසුකම් සපුරාලන සභිකයින්ට සභාපති තනතුර සඳහා ඉදිරිපත් වීමට හැකි අතර මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් සභාපතිවරයා තෝරා ගනු ලබයි. මේ ක්‍රියාවලියෙන් පස්සේ මේ ප්‍රාදේශීය පාලන ඒකකය පිළිබඳව මීට වඩා දීර්ඝ සාකච්ඡා කළ යුතුයි. සාරාංශයක් හැටියට ගත්තොත් ප්‍රාදේශීය පාලන මැතිවරණ ඒකකය පිහිටුවීමෙන් අනතුරුව ප්‍රධාන කාර්යය තමයි සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව පිහිටුවා ගැනීම. මේ පිළිබඳව අපි කෙටියෙන් සාකච්ඡා කළොත් ප්‍රාදේශීය සභා පිහිටුවා නිශ්චිත දින කිහිපයක් තුළ පාර්ලිමේන්තුව පිහිටුවිය යුතුයි. සෑම ප්‍රාදේශීය පාලන ඒකකයකම සභාපතිවරයා එම ප්‍රදේශය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පත්විය යුතුයි. මෙමගින් ව්‍යවස්ථාදායකය මහජනතාවට ඉතා සමීප වන අතර මහජන අදහස් ඍජුව පාර්ලිමේන්තුව තුළ නිරූපණය වනු ඇත. මෙමගින් ඉතා නිවැරදිව විශ්වාසනීයව මහජන මතය පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමට හැකිවනු ඇත. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් නොමැති අතර සියලු මන්ත්‍රීවරුන් තම ප්‍රදේශයේ ඡන්දදායකයින්ටත් රටේ මහජනතාවටත් අධිකරණයටත් වග කියන ගෞරවනීය ස්වාධීන මන්ත්‍රීවරුන් වනු ඇත. මෙසේ රැස්වන පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව කතානායක ධූරය ඇතුළු සියලු තනතුරු සඳහා පුද්ගලයන් පත් කරගනු ලබනවා. ඒ තනතුර සඳහා සුදුසුකම් සපුරාලන වඩාත්ම සුදුසු අය බහුතර කැමැත්තෙන් තෝරා ගන්න පුළුවන්. කතානායක ඇතුළු සියලු තනතුරු සඳහා තෝරා ගැනීමෙන් අනතුරුව රටේ ප්‍රධාන පුරවැසියා තෝරා ගනු ලබනවා. ඒ වර්තමානයේ හඳුන්වන අග්‍රාමාත්‍ය ධූරය හෝ ජනාධිපති ධූරය විය හැකියි. මේ සඳහා තෝරා ගනු ලබන පුද්ගලයා එම අවස්ථාවේ තෝරා ගනු නොලැබිය යුතු අතර එම තනතුර සඳහා සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ඉදිරිපත් විය යුතුයි. ඉන් අනතුරුව අදාළ තනතුර සඳහා පුද්ගලයෙකු තෝරා ගැනීමට අවම වශයෙන් සති 2ක හෝ කාලයක් ලබා දිය යුතුයි. එම සති 2 තුළ එම ඉදිරිපත් වූ අපේක්ෂකයින් පිළිබඳව රට තුළ සංවාදයක් ඇතිවිය යුතු අතර සෑම ප්‍රාදේශීය පළාත් ඒකකයකම සෑම ප්‍රාදේශීය පාලන ඒකකයක් තුළම ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර එහි තීරණයද සලකා බලා සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු වෙනවා. එසේ නොමැති නම් වෙනත් ක්‍රියාවලියක් හැටියට
එම තනතුර සඳහා වෙනම මැතිවරණයක් පැවැත්වීම සුදුසුයි. හැකියාව තියෙනවා. ඒද පාර්ලිමේන්තු මැතිවරණ දිනේදීම පැවැත්වීම සිදු කළ යුතුයි. එම තනතුර සඳහා පත්වන පුද්ගලයාට පාර්ලිමේන්තුවට සහ අධිකරණයට වගකියනු ලබන විධායක බලයක් හිමි විය යුතුයි. රටේ ආරක්ෂාව සම්බන්ධව සම්පූර්ණ බලතල ව්‍යවස්ථාවෙන්ම ඔහුට හිමි විය යුතුයි. ඔහුට යම් අවස්ථාවලදී ක්ෂණික තීරණ ගැන කටයුතු කළ හැකි විය යුතු අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු පාර්ලිමේන්තුවට අධිකරණයට වගකිය යුතුයි. මේ ක්‍රියාවලියෙන් පසු අපි කෙටියෙන් බලමු ඊළඟට ප්‍රධාන වශයෙන්ම බලපාන පාර්ලිමේන්තු ක්‍රමවේදය නැත්නම් අමාත්‍යාංශ පිහිටුවීම හා පරිපාලන ක්‍රමවේදය කොහොමද සිදු වෙන්න ඕන කියලා. ඊට නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් අමාත්‍යාංශ පිහිටුවීම කළ යුතුයි. රටේ අවශ්‍යතා මත මනහ සම්බන්ධීකරණයකින් යුත් අවම අමාත්‍යාංශ ප්‍රමාණයක් පිහිටුවා ගත හැකියි. ඒ අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම සිදු විය යුතුයි. එහිදී එම විෂයන් පිළිබඳව ප්‍රවීණයින් අමාත්‍ය ධූර සඳහා පත්කර ගැනීම අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාගේ වගකීමක් වෙනවා. ඉන් අනතුරුව ඉතා වැදගත් කාර්යයක් නම් එම අමාත්‍යාංශ සඳහා උපදේශක මණ්ඩල පත් කිරීම. මෙහිදී ඒ අමාත්‍යාංශයේ විෂයපතය අනුව සෑම කොටසක්ම නියෝජනය වන ලෙස උපදේශකයන් පත්විය යුතුයි. මෙහිදී අධ්‍යාපන සුදුසුකම් අනුව මෙන්ම වෘත්තීය දැනුම අනුවද අනිවාර්යයෙන්ම පුද්ගලයන් පත්විය යුතුයි. අමාත්‍යාංශයේ සියලු කටයුතු පවත්වාගෙන යෑම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සිට පහළ දක්වා සියලු නිලධාරීන් සතු වගකීමක් විය යුතුයි. සියලු සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ වගකීමයි. අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සකස් කළ ඉදිරි වැඩ සැලසුම් සියල්ල අමාත්‍යවරයා හා උපදේශක මණ්ඩලය සමග සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. අමාත්‍යවරයා විසින් ඒ පාර්ලිමේන්තුවේදී අධ්‍යයනය කර මන්ත්‍රී බහුතර කැමැත්තෙන් අනුමත වූ පසුව එය ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ වගකීමක් වනු ඇත. යම් ව්‍යාපෘතියක් පාර්ලිමේන්තුවෙන් අනුමත වී නිලධාරීන් ක්‍රියාත්මක කරමින් පවතින විට එයට ඍජුව මැදිහත් වීමට අමාත්‍යවරයාට නොහැකි අතර නමුත් එහි සෑම දෙයක් සම්බන්ධවම අධීක්ෂණය කිරීමට ඔහුට බලය හිමි විය යුතුයි. එසේම නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන කාර්යයන්හි ඇති කළ යුතු වෙනස්කම් වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ සම්බන්ධව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී එම වෙනස්කම් කළ හැකි විය යුතු අතර නමුත් එය නියෝගයන් නොවිය යුතුයි. එසේම නිලධාරීන් සම්බන්ධව හෝ එම කාර්යයන් සම්බන්ධව දැඩි වෙනසක් කළ යුතු අවස්ථාවකදී අදාළ කරුණ සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත කටයුතු කිරීමට අමාත්‍යවරයාට හැකි විය යුතුයි. එහිදී පාර්ලිමේන්තුවට දෙපාර්ශ්වය විසින්ම කරුණු ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන්ම නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මිලදී ගැනීම සිදු කිරීම හා විශේෂයෙන්ම බඳවා ගැනීම වගේ සිදු කිරීම අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව හරහා සිදු විය යුතුයි. පාර්ලිමේන්තුවේ ටෙන්ඩර් මණ්ඩලයක් පිහිටුවිය යුතු අතර සියලු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර්පත් යොමු කළ යුත්තේ පාර්ලිමේන්තුවට. ටෙන්ඩර් විවෘත කිරීම පාර්ලිමේන්තුවේදී සිදුවිය යුතු අතර ඒ සම්බන්ධ සියලු පුරවැසියන් දැනුවත් විය යුතුයි. ඉන් අනතුරුව අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සුදුසු මිලදී ගැනීම තෝරාගෙන එයට හේතු සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුයි. මෙහිදී අක්‍රමිකතා සිදුවීම අවම වන අතර සියලු ගනුදෙනු විනිවිද භාවයකින් යුතුව සිදු කරන්න පුළුවන්. යම් හදිසි අවස්ථාවකදී මෙම ක්‍රමවේදයෙන් පිට බැහැරව කටයුතු කළ හැකි වුවත් විය යුතු අතර එහෙම වුණත් ඒ සම්බන්ධව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු අතර එහි වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයා හා අදාළ නිලධාරීන් සතු වනු ඇත. රට තුළ සියලු මූල්‍ය පරිහරණ කටයුතු පාර්ලිමේන්තුව හරහා සිදු විය යුතුයි. කිසිදු රාජ්‍ය නිලධාරියෙක් හෝ රාජ්‍ය ආයතනයකට ඍජුව මිලදී ගැනීම සිදු කළ නොහැකි විය යුතුයි.
සෑම ශේෂ්ත්‍රයක් සම්බන්ධව කෙටි කාලින හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යයක් විය යුතුයි. ඒ සඳහා එම ක්ෂේත්‍රයේ සියලු දෙනාගේම සහ මහජනතාවගේ අදහස් ලබා ගැනීම අනිවාර්ය විය යුතු අතර ඒ සඳහා සාර්ථක ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. එම සැලසුම් පාර්ලිමේන්තුවේ අනුමත වී සම්මත විය යුතුයි. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ පහසුකම් සහ දීමනා ඉතා සීමා කළ යුතුයි. විශේෂම උත්සව වගේ දේවල් මේ වගේ දේවල් දීර්ඝ සාකච්ඡා කරමින් ඉතා සීමා කිරීම කළ යුතුයි. ඊළඟ ප්‍රධාන වැදගත් කාරණය පරිපාලන ක්‍රමවේදය. රාජ්‍ය පරිපාලනය. රාජ්‍ය පරිපාලන කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන්ම රාජ්‍ය නිලධාරීන් සතු වනු ඇත. සතු විය යුතුයි. එය පිළිවෙලින් අමාත්‍යාංශ ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී ලෙස පහළට ගමන් කරනු ලබන විධිමත් ක්‍රමවේදයක් විය යුතුයි. පරිපාලන ක්‍රමය අධීක්ෂණය කිරීම දේශපාලන අධිකාරිය ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, ප්‍රාදේශ සභා නියෝජිතයින් ලෙස අර ක්‍රමවේදය හා සමානව පහළට ගමන් කළ යුතුයි. සමස්ත පරිපාලන ව්‍යුහයේම ප්‍රධානිය විදියට අගමැති හෝ ජනාධිපති කටයුතු කරනවා. ඒ වගේම ලේකම්වරයා කටයුතු කරනවා. පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර ආණ්ඩුකාර තනතුරු, ප්‍රධාන ලේකම් තනතුරු ඒ අනුව අහෝසි වනු ඇත. ව්‍යවස්ථා දායකයන් ගනු ලබන සියලු තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන අතර දිස්ත්‍රික් ලේකම්වරයා ඒ සඳහා සම්පූර්ණ බලතල සහිත ප්‍රධානියා වනු ඇත. දිස්ත්‍රික් ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකිව යුතුයි. ඒ සම්බන්ධයෙන් පරිපාලනය විමධ්‍යගත කිරීම මේ ඊටම වැදගත් කාරණයක්. විවිධ ජනවර්ග ජීවත් වන සමාජයක පරිපාලන ක්‍රමය විමධ්‍යගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් විය යුතුයි. එය සියලු භාෂා කතා කරන සෑම ජනවර්ගයකටම තමන්ගේ කාර්යයන් පහසුවෙන් කරගත හැකි විශ්වාසනීය රාජ්‍ය සේවාවක් ලැබෙන ක්‍රමයක් විය යුතුයි. මේ සඳහා සුදුසුම ක්‍රමවේදය නම් කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී ඒකකය දක්වා පරිපාලනය විමධ්‍යගත කිරීමයි. මෙහිදී මහජනතාව ලෙස තමන්ගේ රාජ්‍ය සමග ඇති කටයුතු විශාල ප්‍රමාණයක් තමන්ගේම ග්‍රාම නිලධාරී කාර්යාලය හරහා ඉටු කර ගැනීමට හැකිවීම මෙය සුළු ජාතීන් ජීවත් වන ප්‍රදේශවලදී ඔවුන්ට වඩාත් පහසු වනු ඇත. එසේම කාලය මුදල් ඉතිර වීමත් තමන්ගේම භාෂාවෙන් කටයුතු කිරීමට හැකිවීමත් සිදු වෙනවා. ඒ වගේම රජයට පරිපාලන පහසුවද සැලසෙනවා. මෙහිදී මුල් අවස්ථාවේදී යම් මූලික ප්‍රාග්ධනයක් යෙදවීමට සිදු වුණත් එය කාර්යාල කටයුතු සඳහා පසුකම් ලැබෑ ගැනීම සඳහා වෙන්න විය යුතුයි. දැනටමත් රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙක් පමණ 4-5ක් පමණ එක් ග්‍රාම නිලධාරී වසමක් සඳහා සේවයේ නියුතුව ඇති බැවින් අනෙකුත් අවශ්‍යතා සඳහා ඉතා සීමිත නිලධාරීන් පිරිසක් යෙදවීමෙන් ඉතා සාර්ථක පරිපාලන ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කළ හැකියි. මේ ක්‍රමය තුළින් කාර්යක්ෂම හා විශ්වාසනීය සේවාවක් ලබා දීම, ඉතා නිවැරදි තොරතුරු පද්ධතියක් සතු වීම, යම් හදිසි අවස්ථාවලදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බිම් මට්ටමින් සකස් වීම සිදු වෙනවා. මෙහිදී ග්‍රාම සංවර්ධන සමිති අනිවාර්යයෙන්ම ශක්තිමත් විය යුතු අතර ග්‍රාම නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලයේ පළාත් පාලන මහජන නියෝජිතවරයා, ආගමික නායකයින්, සිවිල් සංවිධාන ඇතුළු එම ග්‍රාම නිලධාරී වසමේ සෑම ජන කොටසක්ම එය නියෝජනය කළ යුතු අතර නිශ්චිත දිනවලදී එය අනිවාර්යයෙන්ම රැස්විය යුතුයි. එහිදී ප්‍රාදේශීය මෙන්ම ජාතික වශයෙන් වැදගත් සියලු දේ සාකච්ඡා විය යුතුයි. මහජන අදහස් නිලධාරීන් මගින් හා මහජන නියෝජිතයින් මගින් ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ලබා දීමට වඩාත් පහසු සහ ලෙහෙසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. එසේම අදාළ ග්‍රාම නිලධාරී වසමේ මූලික අවශ්‍යතා ලේඛනයක් සකස් කිරීමත් ග්‍රාම සංවර්ධන සමිතියේ අදාළ නිලධාරීන්ගේ මූලික වගකීම විය යුතුයි. එය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතා පිළිවෙල අනුව සකස් විය යුතුයි. එසේ සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛන සැලකිල්ලට ගනිමින්
ප්‍රාදේශීය වශයෙන් ප්‍රමුඛතා ලේඛනයක් සකස් කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම් මගින් පළාත් පාලන ඒකකයට ලබා දීමත් ඉන් අනතුරුව ඒ සඳහා මහජන නියෝජිතයින්ගේ අදහස්ද ලබා ගනිමින් අවසානයේ ප්‍රමුඛතා ලේඛනයක් සකස් කර එය ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ලබා දීමත් විය යුතුයි. එහිදී අයවැය මගින් ප්‍රතිපාදන ලබා දීම සඳහා එම ප්‍රමුඛතා ලේඛනය උපයෝගී කරගන්න පුළුවන්. අයවැය මගින් මුදල් වෙන් කිරීම ප්‍රාදේශීය ව්‍යාපෘති සඳහා වෙනමත් ජාතික තලයේ ව්‍යාපෘති සඳහා වෙනමත් ලෙස කොටස් දෙකකින් යුක්ත වීම වැදගත්. විශේෂම මේ අපි සාකච්ඡා කරේ සාරාංශයක් විදියට මේ අලුත් පාලන ක්‍රමයක වැදගත් සහ ඉතා සුළු කාරණා කීපයක් සම්බන්ධයෙන්. රටක් විදියට සෑම ක්ෂේත්‍රයක්ම පරිහානියට ගියලා තියෙන පසුබිමක මෙවන් ගෞරවාන්විත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කර ගැනීමට අපට හැකි වුණොත් ඒ තුළින් අපගේ මව්බිම අප ප්‍රාර්ථනා කරන සංවර්ධිත දේශයක් කිරීම අපහසු නැහැ. මෙම ක්‍රමය ක්‍රියාත්මක වීම තුළම රටට ඉතිරි වන මූල්‍ය සම්පත් ප්‍රමාණය ඉතා විශාලයි. නව සංවර්ධන ව්‍යාපෘති ණය ලබා ගැනීම නව ආයෝජන කර්මාන්ත නොමැතිව වුවද අයවැය හිගේ පියවා ගැනීම අපහසු නොවන බව ඔබට වැටහි. මේ වගේ ක්‍රමයක් තුළද එක්වර රටක් වෙනස් කරන්න නොහැකි. එසේම එය නොකළ යුතුයි. සැබෑ වෙනසකට ඒ රටේ මිනිසුන්ගේ ආකල්පමය වෙනස ඉතාම වැදගත්. එයට කාලයක් ගත වෙනවා. මෝරගේ මිනිසුන්ගේ ආකල්ප පාලනයට නීති අවශ්‍ය වෙනවා. එය කෙටිකාලීනව අපහසුවත් එය දරා ගැනීම ජනතාව විසින් කළ යුතු දෙයක්. කැපකිරීමක්. වැදගත්ම දේ නම් දිගුකාලීන වැඩසටහන. එය ආරම්භ කළ යුතු වන්නේ පාසැල් මට්ටමින්. අපේ අධ්‍යාපන ක්‍රමය ඒ සඳහා සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි. ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම රජය සතු විය යුතුයි. එය විභාගවලින් තොර ශ්‍රී ලාංකික යහපත් පුරවැසියෙකු බිහි කිරීම එකම ඉලක්කය කරගත් ආකල්ප වර්ධනයත් බුද්ධි වර්ධනයත් මූලික කරගත් විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි. එය නිසි ලෙස ඉටු නොවන තාක් සියල්ලම සිහිනයක් පමණක් වෙයි. මම ඔබ සමග මෙතෙක් සාකච්ඡා කරනු ලැබුවේ අලුත් බලාපොරොත්තුවකට පුංචි අදහසක් විතරයි. හරියට අලුත් මාලිගාවක් හදන්න මුල පුරන්න අත්තිවාරමට පුංචි ගල් කැට ටිකක් ගෙනාවා වගේ වැඩක් මේ. මහා මන්දිරේ ගොඩනැගීම හැමදෙනාගේම වගකීමක්. ඒකට හැමදෙනාම එක් විය යුතුයි. තව මහා ගොඩක් දේ මේ මහා මන්දිරේ හදන්න අවශ්‍යයි. ඒ එක්කල යුත්තේ ඔබ විසින්. ඒ නිර්මාණය කරන්න අවශ්‍ය අපි. රටක වෙනසක් කිරීමට නම් එම රටේ මිනිස්සුන්ට වෙනසක් අවශ්‍ය විය යුතුයි. එය ඔවුන්ගේ ඇඟට දැනිය යුතුයි. එය ඔවුන්ගේම අවශ්‍යතාවයක් විය යුතුයි. එවිට එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි. දැන් අප එම සීමාවට ලන් වෙමින් සිටිනවා. අවශ්‍යතාවය තදින් දැනෙමින් තිබෙන කාලයක්. එවැනි කාලයක් දැන් උදා වෙමින් තිබෙනවා. ඉතින් ඔබෙත් අපෙත් වගකීම මේ කතා කර දේ හෝ වෙන ක්‍රමයක් තුළින් මේ රටට මේ රටේ ජනතාවට වඩාත් ගැළපෙන පාලන ක්‍රමයක් ගොඩනගා ගැනීම ඒ සඳහා ඉතා විවෘත සංවාදයක් ගොඩනගා ගැනීමට ඒ සංවාදය සඳහා බුද්ධිමත් ලෙස දායක වීම හැම කෙනෙකුගේම වගකීමක්. ඉතින් මේ සඳහා ඔබ හැම කෙනෙකුටම අවශ්‍යතාවය දැනිලා ඒ සඳහා ඔබේ කැපකිරීම කරලා මේ සඳහා එකතු වෙලා මේ කාර්යය කෙරෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ සැමටම ස්තුතියි.